කතා කරන්න. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අපේ රටේ ආර්ථිකය ප්‍රතිපත්ති සැලසුම් කරන ආදී වැදගත් විෂයන් කිහිපයක් සාකච්ඡාවට බඳුන් කරන මේ අවස්ථාවේදී කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මා පළමු කොටම ඉදිරිපත් කරන්න ලෑස්ති අයවැය ලේඛනයේ පරිබාහිරව වුණත් ඊයේ මුදල් අමාත්‍යතුමා විසින් වාහන 400ක් නිදහස් කිරීම පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරා. ගරු සභාපතිතුමේ ප්‍රකාශය මුළුමනින්ම වංචාවක් ආරක්ෂා කිරීම සඳහා කරන ලද ප්‍රකාශයක් ලෙස තමයි අපි දකින්නේ. මේ වාහන ගනුදෙනුව ඇතුලේ සිදු වී තිබෙන වංචාවන් පිළිබඳව පහුගිය කාලේ පුරාවටම අවස්ථා ගණනාවකදීම විගණන වාර්තා විසින් මේ පිළිබඳ තොරතුරු ලබා දීලා තිබෙනවා. එහිදී ගරු සභාපතිතුමනි එක විගණන වාර්තාවක් මාසොතුව තිබෙනවා. ඒ වාර්තාව නම් කරලා තිබෙන්නේම සහනදායි බලපත්‍ර මත Toyota Land Cruiser Prado TRJ 150W මාදිලියේ වාහන ආනයනය කිරීමේදී ඌන තක්සේරුව කිරීම මගින් රුපියල් මිලියන 2000කට ආසන්න අතිවිශාල රේගුබදු අක්‍රමිකතාවයක් සිදු කිරීම පිළිබඳව. ඒ විගණන වාර්තාව මා මුළුමනින්ම කියවන්න යන්නේ නැහැ කාලේ නිසා සභාපතිතුමනි. ඒක ඉතා පැහැදිලිව සඳහන් වෙනවා මේ වංචාව සිදු වෙන්නේ මෙහිම. රාජ්‍ය සේවකයන් සඳහා වාහන බලපත්‍රයක් ලබා දෙනවා ඩොලර් 35000කට වටිනාකමින් යුතු වාහනයක් ගේන්න. ඩොලර් 35000 ඉක්මවන්න බෑ. නමුත් ඒ ඩොලර් 35000 දක්වා වාහනයක් ගෙනීමේදී බදු සහනයක් ලෙස 150ක බදු සහනයක් ලබා දෙනවා. මේ වංචාව සිදු වෙච්ච විදිහ තමයි වාහන ගණනාවක් පහුගිය කාලේ පුරාවටම ඩොලර් 35000ට වඩා අඩුවෙන් තක්සේරු කරලා මේ සහනය ලබා ගත්තා. ඩොලර් 35000ට වඩා අඩුවෙන් තක්සේරු කරනවා. තක්සේරු කරලා ඉවර වෙලා අර රාජ්‍ය සේවකයට ලබා දෙන 35000 සීමාවත් ආරක්ෂා කරනවා. බදු සහනය 150ක් ලබා ගන්නවා. මේක තමයි ගිහපු ගනුදෙනු. හැබැයි මේ පිළිබඳ විගණන දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් කරාට පසු ඉතා පැහැදිලිව ඔප්පු වෙලා තිබෙනවා. ඒවා ඔව් හරි ඔබතුමා කියන්නකෝ ඔබතුමාගේ කතාවේදී හොඳේ. ඒතර මම මේ කියන්නේ ඒතර මේකෙදී මේ වංචාව පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ මේ රේගු දෙපාර්තමේන්තුව ඇති වී තිබෙනවා. විගණන විමසුම් ගණනාවක් මේ පිළිබඳ ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ විගණන විමසුම් සියල්ල මාසතුව තිබෙනවා. ඉන් අනතුරුව තමයි රේගුව තීරණයක් ගත්තේ මේ විගණන විමසුම් හේතු කොටගෙන තමයි මේ වාහන නිදහස් කිරීම අත්හිටෙව්වේ. වාහනයක් තමන්ගේ නියමිත මිල ගණන් වලට වඩා අඩු තක්සේරුවක් කරොත් රේගු ආඥා පනතේ 119 වෙනි වගන්තිය ඇතුළත කළ යුතු වන්නේ එක තුන්ගුණයක දඩ මුදලක් ලබා දීම හා වාහනයේ රාජසන්ත ක්‍රියා. බොහෝ දුරට මේ තුන්ගුණ දඩ මුදල ලබා දෙන්න ඔහුට ලබා දිය හැකි ප්‍රමාණය පිළිබඳ තක්සේරු ලක් කරනවා. ඒ අනුව තමයි මේ වාහන 400 රේගුව භාරයේ තිබුණේ නිදහස් නොකොට. හැබැයි හදිසියේ මේ වාහන දැන් නිදහස් කරන්න අවසර ලබා දීලා තිබෙනවා. ඔවුන් සාමාන්‍යයෙන් ගත්තොත් මේ වාහනය සඳහා බද්ද ගෙවිය යුතු තිබුණා ලක්ෂ 130ක් පමණ හරිම වටිනාකමට ගෙනාවනවා. හැබැයි වටිනාකම අඩු කිරීමේ හේතු කොටගෙන 35000ට වඩා ඩොලර් 35000ට වඩා අඩු කිරීමත් බදු සහනේ 150ක් ලබා දීමත් හේතු කොටගෙන මේ වාහනකට බද්ද වශයෙන් ගෙවලා තිබුණේ ලක්ෂ 50කට ආසන්න ප්‍රමාණයක්. ඒ නිසා මේ සෑම වාහනයකින්ම රජයට ලක්ෂ 80කට ආසන්න මුදල් ප්‍රමාණයක් අහිමි වෙලා තිබුණා. ඉතින් මේ වාහන 400 ඒ ලක්ෂ 80 75 85 මේ ආදි ප්‍රමාණයන්ගෙන් අහිමි වීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි මේ වාහන 400 නතර කරලා තිබුණේ. හැබැයි හදිසිය තමුන්නාන්සලා ලක්ෂ 16ක් ගෙවලා ඒ වාහන ගන්න අයිතිය ලබා දුන්නා. කොහොමද ඒක කරන්නේ? ඒක තමයි පැහැදිලි කරන්නේ. ඔබතුමා පස්සේ පැහැදිලි කරන්න. ලක්ෂ 16ක්. හරිනම් එක වාහනයකින් නියමිත බදු මුදල ගෙවුවත් ලක්ෂ 130යි. වංචාවට වෙනම දඩ කරන්න ඕන. නියමිත බදු මුදල විතරක් ලක්ෂ 130යි 50යි ගෙවලා තිබුණේ ලක්ෂ 80ක් ගෙවිය යුතු තිබුණා. ඔවුන් කරනද වංචාවට එරෙහිව ඒ වගේ තුන්ගුණයක දඩයක් ගහන්න තිබුණා. හැබැයි සියල්ල අත්තරලා තමුන්නාන්සලා එක වාහනයකට අතිරේක ලක්ෂ 16ක බද්දක් ගෙවීම හරහා නිදහස් කරන්න ඉඩකඩ ලබා දුන්නා. එතකොට ලක්ෂ 130ක් බදු ගෙවිය යුතු වාහනයක් අවසානයේදී බදු ගෙවන්නේ ලක්ෂ 66යි. 50ක් කලින් ගෙව්වා මේ ලක්ෂ 16 ලක්ෂ 66යි. මේ වංචාවක් නෙමෙයි. මේක පැහැදිලිව මුදල් අමාත්‍යවරයා වග කියන්න ඕනේ මේ පිළිබඳව.
මුදල් අමාත්‍යවරයා වෙන වෙන වචන කියලා වෙන වෙන කතන්දර වලින් මේක යට කරන්න බෑ. අදිබාර නිදහස් කිරීම අලුත් බදු වලට ගැලපීම මේ බොරුනේ. මේක බොරු සිද්ධ කරලා මේ කතා කරන්නේ. අදිබාර වලට යටත් කිරීම අදිබාරයේ වර්තමාන බදු වලට වඩා අධික වුණා. ඒ නිසා ඒක ගැලපුවාම ලක්ෂ 16 යාවේ මේ කතා කියන්න ගිහිල්ලා වෙන කොහට හරි. මේ පාර්ලිමේන්තුව කියන්න එපා කියන කරු සභාපතිතුමා. ඒ නිසා මෙතන මේ ආණ්ඩුව මෑත කාලේ දිගින් දිගටම ආරම්භ කළා වංචා දූෂණවල ප්‍රධානම ගනුදෙනුවක් තමයි මේ වාහන 400 නිදහස් කිරීම පිළිබඳ ගනුදෙනුව. නිසා මේක පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ මුදල් අමාත්‍යවරයා නෙමෙයි මම අගමැතිවරයාගෙන් බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳ ප්‍රකාශ කරන්න ඕන. අද පුවත්පත් වාර්තා ගණනාවක ප්‍රධාන සිරස්තල බවට පත් වී තිබෙනවා. විගණන විමසුම් ගණනාවක් තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව කරුණාකරලා මේ පාර්ලිමේන්තුවට මේ වාර්තාව ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඊළඟරු සභාපතිතුමනි මේ අයවැය ලේඛනයේ පිළිබඳ මෙහි උපාය මාර්ගය අපි කිසිසේත්ම පිළිගන්න උපාය මාර්ගයක් නෙවෙයි. ඒක වැරදි උපාය මාර්ගයක්. විශේෂයෙන්ම 1978 ඇතුල් කරලද මේ ආර්ථික උපාය මාර්ගය වඩාත් වේගයෙන් සියල්ල පොඩිපට්ටම් කරමින් යන ගමනකට තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රමුඛ මේ ආණ්ඩුව ඉදිරිපත් කළ තිබෙන ආර්ථික උපාය මාර්ග. නිසා මේ ආර්ථික උපාය මාර්ග ඕනෑවටත් වඩා වැඩියෙන් අපි අත්අදා බලලා තිබෙනවා. මේ ආර්ථික උපාය මාර්ග ඕනෑවටත් වඩා වැඩියෙන් මේ රටේ ජනතාව පීඩාවට හිංසනයට පත් කරලා තිබෙනවා. ඒ නිසා මේ ආර්ථික උපාය මාර්ගය වැරදි. ඒ විතරක් නෙමෙයි ආර්ථික උපාය මාර්ගයත් එක්ක ගැට ගැහිති ජාවාරම් පැහැදිලිව මේ අයවැය ලේඛනයේ සඳහන් වී තිබෙනවා. ඒ වගේ මේ ආර්ථික උපාය මාර්ගයත් එක්ක ගැට ගැහුණු ජනතාවගේ සහන කප්පාදු කිරීම මේ අයවැය ලේඛනයත් එක්ක ගැට ගැහිලා තිබෙනවා. ඒ නිසා මේ ආර්ථික උපාය මාර්ගයේ ජනතාවගේ සහන කප්පාදුව මේ ආර්ථික උපාය මාර්ගයේ අනුවම ජාවාරම්කාර පැලැන්තියක් ගොඩනැගීම වැළැක්විය නොහැකියි. ඒ නිසා තමයි මේ අයවැය ලේඛනයේදී දෙවන වර කියවීමේදී මේ ආර්ථික උපාය මාර්ගයේ වැරදි බවත් මේ කිසිසේත්ම අපේ රටේ ආර්ථික ඉදිරියට ගැනීමට හෝ සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්ව උසස් කිරීමට හෝ කිසිසේත්ම පිටුවහල් නොවන ආර්ථික උපාය මාර්ගයක් බව පෙන්වා දීලා තිබුණා. ඒ නිසා මම තව දුරටත් ඒ ආර්ථික උපාය මාර්ගය පිළිබඳ විවාදයකට යන්න ගරු සභාපතිතුමා බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි කාලාන්තරයක් මුළුල්ලේ තමුන්නාන්සලාගේ මේ ආර්ථික උපාය මාර්ගයේ තිබෙන වැරද්ද මේ රට කරන්න මේ ආර්ථික උපාය මාර්ගය හරහා අපේ රටේ ආර්ථිකයත් අපේ රටේ ජන ජීවිතයට පත් වෙන අනතුරු පිළිබඳව ඕනෑවටත් වඩා අපි කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිසා තමුන්නාන්සලා මේ ආර්ථික උපාය මාර්ගය වෙනස් නොකරන බවක් දන්න. හැබැයි ආර්ථික උපාය මාර්ගය තුල හෝ අවම වශයෙන් ජනතාවගේ යම් දෙයක් ආරක්ෂා කර ගැනීමේ මැදිහත් වීම බලපෑමක් කාර්යභාරයක් අපිට තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ආර්ථික උපාය මාර්ගය තමුන්නාන්සලා මුළුමනින්ම වෙනස් නොකරන ඒ උපාය මාර්ගය ඇතුලේ හරි මේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගන්නාලද දේ ජනතාව විසින් අත්පත් කර ගන්නාලද ජයග්‍රහණත් ආපහු අකලවන්න කිසිසේත්ම ඉඩකඩ ලබා නොදිය යුතුයි. ඒ අනුව තමයි මම ගරු මුදල් අමාත්‍යතුමාගෙන් එක් ප්‍රශ්නේ වෙන වෙනම අහන්න කැමතියි. මුදල් අමාත්‍යතුමා හිටියනම් හොඳයි. මා දන්නේ එතුමට ගොඩාක් මීටින් ඉතින් හැමදාමත් මීටින් ඔය වාහන ඔය ආණ්ඩ වැලව් කරන කණ්ඩායම් මීටින් තියෙනවා. කරුංගගේ ණයගේ මීටින් තියෙනවා. ඉතින් ඒක ගොඩක් මීටින් තියෙන එතුමට. ලීසින් කම්පැනි වල මීටින්ස් තියෙනවා. ඉතින් අපි දන්නවා මේ මීටින්ස් ගොඩක් තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුවට ආවනම් තමයි වඩාත් හොඳ එතුමා. ඉතින් මම එකින් අහනවා දැන් තමුන්නාන්සේලා මේ අයවැය ලේඛන 136 වෙනි වගන්තියේදී පැහැදිලි ලෙසම මෙතෙක් ලබා දෙන ලද පොහොර සහන ආධාරය වෙනුවට රුපියල් 25000ක් යෝජනා කරලා තිබෙනවා. එතකොට මේ රුපියල් 25000 දෙන්නේ අවුරුද්දකට අක්කර 2.5කට. දැන් අපි දැනගන්න කැමති ගරු මුදල් ඇමතුමාගෙන් මෙය මීට පෙර පොහොර සහන ආධාරය ලබා දීමේදී ගොවි ජනතාවට ලැබුණු සහනය මේකෙන් කප්පාදු කරලා තිබෙනවා. ඒ ලබා දෙන්න ලෑස්ති. උදාහරණයකට ගත්තොත් ගරු සභාපතිතුමනි සාමාන්‍ය අක්කරයක පොහොර සඳහා යූරියා වෙනුවෙන් TDM වෙනුවෙන් TSP වෙනුවෙන් රුපියල් 11161 වැය වෙනවා. පහුගිය කාලේ ගොවි ජනතාවට දරන්න සිද්ධ වුණේ ඒ වෙනුවෙන් රුපියල් 2000යි. ඒ කියන්නේ ආණ්ඩුවෙන් රුපියල් 9161ක් අක්කරයක් වෙනුවෙන් සහන ආධාරයක් දරුවා. දැන් තමුන්නාන්සේලා අක්කර 2.5කට අවුරුද්දකට දෙන 25000යි. ඒ කියන්නේ කන්නකට 12500යි. ඒ කියන්නේ අක්කරයකට 5000යි. මීට පෙර අක්කරයක් සඳහා කන්නයක් වෙනුවෙන් 11161ක තිබුණු සහන ආධාරය රුපියල් 5000 දක්වා අඩු කරලා රුපියල් 4161 දක්වා 61කින් මේ සහන ආධාරය කප්පාදු කරලා තිබෙනවා. ඒ නිසා මම තමුන්නාන්සේට කියන්නේ අක්කර 2.5ක් තියෙන ගොවියෙකුට මේ අයවැය ලේඛන හේතු කොටගෙන පොහොර සහන ආධාරයේ අහිමි කිරීමේ වටිනාකම රුපියල් 10402යි. මම දැනගන්න කැමති ගරු මුදල් ඇමතුමාගෙන් මේ රුපියල් 10402 කප්පාදුව නතර කරනවද නැද්ද? විවිධේව කියනවා. කැබිනට් මණ්ඩලය මේවා කතා කරා කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කට්ටියත් එක්ක මේවා කතා කරා කියනවා. කතා කරපුවා වැඩක් නැහැ. මේ එක කන්නේකදී අක්කර 2.5ක් තියෙන ගොවියෙකුට අතිරේක වශයෙන් මේ මහ කන්නේට වඩා
එළඹෙන යල කන්නේදී රුපියල් 10,402ක් දරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒක සහනාධාර කප්පාදුවක් නෙවෙයිද? ඒ නිසා තමුන්නාසල මේ කප්පාදුව නතර කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. මේ පාර්ලිමේන්තු කුසකර්ම අමාත්‍යාංශයේ වෙලාවේදී මේක කිව්වට ඒක මුදල් ඇමතුමාගේ තීරණයක් කියනවා. දැන් මුදල් ඇමතුමාගේ තීරණය අපි දැනගන්න කැමතියි. දෙවැනි එක තමුන්නාසල දින 100 ආණ්ඩුවේදී කිව්වා. සම්බා වී කිලෝග්‍රෑම් මේක මිලදී රජයේ මිලදී ගැනීමේ මිල රුපියල් 50යි කිව්වා. සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 50ට ගන්නවා කිව්වා. දැන් කියන කී තමුන්නාසල රුපියල් 41යි. දැන් තමුන්නාසල කියන්න ඕන රුපියල් 50 සම්බා කිලෝග්‍රෑම් එක 41 දක්වා අඩු කරේයි. නිෂ්පාදන පිරිවැය අඩු වුණාද? ගොවියාට වෙන අතිරේක ආදායම් මාර්ග ඇති වුණාද? ගොවියාගේ ජීවන වියදම අඩු වුණාද? රටේ උද්දමනය පහළ බැස්සද? ඒක ඍණාගයකට ආවද? මුකුත් සිද්ධ වෙලා නැහැ. ගොවියාගේ නිෂ්පාදන පිරිවැය අඩු වෙලත් නැහැ. ජීවන අංකේ ජීවන වියදම අඩු වෙලත් නැහැ. උද්දමනය පහළ බැලත් නැහැ. මේ සියල්ල තිබියදී රුපියල් 50ට මාර්තු මාසයේ තීරණය කරපු වී කිලෝග්‍රෑම් එක රුපියල් 41 දක්වා අඩු කරේයි. කියන්න මේ. සාමාන්‍යයෙන් ආණ්ඩුව ගත්ත වී කිලෝග්‍රෑම් 2000ක්. රුපියල් 9 ගානේ 2000ක් ගත්තොත් රුපියල් 18000ක්. ඒ කියන්නේ එක කන්නකට තමුන්නාන්සෙලා. ගොවි ජනතාවගේ වී මිලදී ගැනීමෙන් පමණක් රුපියල් 18000ක හානියක් කරලා තිබෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට රුපියල් 36000. පෝරවරින් රුපියල් 10000යි. කන්න දෙකට 20000යි. වී වලින් එක කන්නකට 18000යි. කන්න දෙකට 36000යි. ඒ කියන්නේ රුපියල් 56000. ආසන්න වශයෙන් ගත්තොත් ගරු සභාපතිතුමනි මේ අයවැය ලේඛන නිසා ගොවි ජනතාවට අතිරේකව රුපියල් 56000ක් දරන්න සිද්ධ වෙලා තිබෙනවා. සාධාරණද මේ? ඒ නිසා තමුන්නාන්සලගේ අපි ඉල්ලා හිටිනවා. මේ රටේ තමන්ගේ ප්‍රධාන ජීවන උපාය මාර්ගය ගොවිතැන බවට පත් කරගත්තු ජනතාව. ඔවුන්ගේ නිවෙස් වලට ගිහිල්ලා බලන්න. අඩුම පහසුකම් සහිත නිවසක් ඔවුන්ට තිබෙන්නේ. අපේ දරිද්‍රතාවයේ රේඛාව බලන්න. ඒ රේඛාවෙන් පහළම ජීවත් වෙන ගොවි ජනතාව. පාසුකම් නැති පාසල් ටික බලන්න. ඒ පාසල් වැඩිපුරම තිබෙන ගොවි ජන පදවල. දොස්තර මහතුරු ඇති ස්පිරිතාල ටික බලන්න. ඒ වැඩිපුරම ස්පිරිතාල තියෙන ගම්පදව. යන්න බැරි පාරවල් ටික බලන්න. ඒවා තියෙන ගොවි ජන පදවල. ඒ නිසා අතිශය දුෂ්කරතාවට පත් කළ තිබෙන ගොවි ජනතාවට තමුන්නාන්සලා මේ අය වේලේකෙනදී අතිරේක වශයෙන් රුපියල් 56000ක බරක් දාලා තිනවා. සාධාරණද? ඒ නිසා අපි තමුන්නාන්සලා ඉල්ලා හිටනවා කරුණා කරලා මේක ඉවත් කරන්න ඕන. මේ වී මිලදී ගැනීමේ රුපියල් 50 ඉඳන් 41 දක්වා අඩු කිරීම. ඊට පස්සේ ගෙනව ගරු සභාපතිතුමනි 50ට ගන්නවලු කීරි සම්බ. මට මේ කියන්න තියෙන්නේ. හරිද? කීරි සම්බ ගන්නවලු 50. කීරි සම්බා අපේ රටේ වී ගොවිතැනේ 3%ක්වත් කීරි සම්බ වගා කරන්නේ නැහැ. හොඳින් තේරුම් ගන්න ගැන මේ මහත්තුරුන්ට. හරිද? කරුණා කරලා මම කියන්නේ මේ සහනය කප්පාදු කිරීම නතර කරන්න ඕනකම තිබෙනවා. ඊළඟ විශේෂයෙන්ම තමුන්නාන්සලා මේක යෝජනා කරනවා කසලතේ කලවම් තේ ලංකාවට ආනයනය කිරීම පිළිබඳ. ඊයේත් ඔබතුමා එක දෙන්නේ නැහැ කියලා කිව්වද? නවත්තනවා. හොඳයි. නවත්තනවා නම් හැබැයි මේ වෙන යෝජනා ඉන්නේ කොහොමද කියලා අපි හිතා ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ ඔලු ගෙඩිය ඇස්සේ මොළ ගෙඩියක් තියෙනවද කියලා කල්පනා කරන්න ඕනේ. මෙවැනි යෝජනා ඉන්නේ. කියන්නේ ලංකාවට තේ වෙළඳ පොලේ තිබෙන වටිනාකම තමයි සිලෝන් ටී කියන ලේබල් එක. ඒක තමයි අපේ අයිතිය. ඒක තමයි වටිනාකම. ලංකාවේ ප්‍රධානම තේ සමාගම් කරුවෙක්. ඔහු ලෝකයේ රටවල් 103ක අපේ තේ අලෙවි කරනවා. ඔහුගේ වෙළඳ ප්‍රචාරණ මේ තේමාව බවට පත් වෙලා තිබෙන්නේ මිල අධිකයි රස අධිකයි ලංකාවේ තී. මේක තමයි ඒගේ තේමාව. මිල අධිකයි රස අධිකයි සිලෝන් ටී. ඒ විතර ලෝක රටවල් 103ක රටවල් ගණනාවකම වැඩිම තේ අලෙවි කරුවා බවට පත් වී තිබෙනේම සමාගම. ඩුබායි වල මේ කලවම් කිරීම කරනවා. ඩුබායි වලට ඩුබායි අනන්තයෙන් තේ නැහැ. ඒක හරි. ඩුබායි වැරදි තෙල් කලවම් කරන්න පටන් ගත්තා. ඩුබායි තෙල් කලවම් කරන්න පටන් ගන්නේ නෑනේ. ඩුබායි වලට තමන්ගේම ආවෙනිකෝ තෙල් ඕක මෙහෙමනේ. ඔබතුමාලගේ නීති හරි නම් නිලධාරි හරි නම් ඇමතිවරයා හරි නම් මේ ආයතන ඔක්කොම හරියට ක්‍රියාත්මක වෙනවා නම් කෙන්යාවෙන් තේ ගෙනල්ලා එක කෙන්යාව ලේබලෙන් යවනවා. එහෙන් තේ ගෙනල්ලා ඕක වෙන්නේ නෑනේ. අපි දන්නවනේ මේ දැනුත් වෙන දේ දන්නවනේ ඔබතුමා. නීති කඩා වැටිච්ච රටක. හරිද? පාලන ආයතනයන් කඩා වැටිච්ච රටක. කිසිදු පාලන අධිකාරියක් නැති රටක. මෙවැනි දේවල් එනකොට අනිවාර්යයෙන්ම මේ තේ සිලෝන් ටී ලේබල් එක යටතේ යන එක වළක්වන්න බෑ. ඩුබායි වල හරි. ඩුබායි වල තේ මධ්‍යස්ථානයක් තමයි. හැබැයි ඩුබායි වල තේ හදන්නේ නෑ. ඒ නිසා ඒගොල්ලෝ එක් රටවල් වල ගෙනල්ලා තේ මධ්‍යස්ථානයක් බවට පත් කරලා තිබුණා. අපිට තියෙන්නේ මොකද්ද? අපිට අපේම නිෂ්පාදනයක් තේ තියෙනවා.
ඒක නිකන් ලෝකේ බාල නිෂ්පාදනයක් හැටියට නෙවෙයි තිබෙන්නේ ලෝකේ වටිනාකම සහිත නිෂ්පාදනයක් හැටියට අපිට තිබෙන්නේ. ඒ නිසා අපේ ආර්ථික උපාය මාර්ගය තෝරා ගන්න ඕනකම තිබෙන්නේ අපේ වටිනාකම් සහිත තේ නිෂ්පාදනය කිරීම ආරක්ෂා කර ගැනීම පිණිස. හැබැයි තමුන්නාන්සලා කරන්න හදන දේ තමයි ඒක දිය කර හැරීම. ඒ නිසා වටිනාකම් එකතු කරන්න ඕන. තමුන්නාන්සලා එහෙමනම් බල්ක් පිටින් යවන එක නතර කරන්න. වටිනාකම් එකතු කිරීම සඳහා බලපෑම් කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. බල්ක් පිටින් ඔය ඩුබායි යවනවා තව රටවල් වලට යනවා ඒක නතර කරන්න. ඒක අවාසි අපේ රටට. ඒ නිසා අපේ රටේ වටිනාකම් අගේ එකතු කිරීම මත අවශ්‍ය වෙන කර්මාන්තවල සල් දිරි දෙන්න. ඒ සඳහා ලෝකයේ ප්‍රචාරණය සඳහා ලෝක වෙළඳපොළ අත්පත් කර ගැනීම සඳහා දිරි දෙන්න. ඒක වෙනම ප්‍රශ්නයක්. හැබැයි මේකෙ මෙන්න අපේ රටේ මුළු තේ කර්මාන්තම කඩා වැටීමට බලපානවා. ඊළඟ ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති මට පැහැදිලි කරන්න ඕන. ඒ නිසා මම ඉල්ලනවා අද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්න ඕන මේ පාර්ලිමේන්තුවට මේ තේ ආනයනය කිරීම සඳහා මේ ඉඩපස්ථා ලබා දීම වළක්වනවා කියලා ප්‍රකාශ කරන මේ පාර්ලිමේන්තුව. ඊළඟ තමුන්නාන්සේක මම දැනගන්න කැමති මේ 154 වෙනි වගන්තිය. 154 වෙනි වගන්තියේ තමුන්නාන්සේලා කියනවා ගැඹුරු මුහුදේ මාළු ඇති කිරීම සඳහා ගැඹුරු මුහුදේ මාළු ඇල්ලීම සඳහා බලපත්‍ර ක්‍රමයක් දෙනවයි කියලා. එයි දැන් මුහුදේ මාළු වලට බලපත්‍රයක් එයි. පළමුකොටම අපි දැන මුහුදේ මාළු වලන්න තියෙන අපිට තියෙන බලපත්‍රය තමයි අපි ලංකාවේ වී. පුරවැසි ඇදුරුම්පත ඇති අපිට. හැබැයි තමුන්නාන්සලා වළක්වන්න ඕන මොකද? අපේ මුහුදේ ඉන්දියානු දීවරයෙන් දහස් ගණන් ඇවිල්ලා බෝට්ටු 100 ගණන් ඇවිල්ලා අපේ දීවර සම්පත ආරක්ෂා කිරීම සඳහා තියෙන කඩොලාන පද්ධතියත් මුළුමනින්ම විනාශ කරගෙන යන ගමන තමුන්නාන්සලා වළක්වන්න ඕන. හැබැයි ඉන්දියන් දීවරයන්ට උතුරු නැගෙනහිර වෙරළ තීරේ ඕනතරම් සෙල්ලම් පාමින් අපේ මාළු සම්පත රැගෙන යන්න ඉඩකඩ හදලා දීලා තිබෙනවා. මා දැක්ක පහුගිය වාර්තාවක සඳහන් වෙලා තිබුණා නාවික හමුදාවට ඒ එන බෝට්ටු සංඛ්‍යාව ආරක්ෂා කරගන්නවත් පුළුවන්. මේ එකට එරෙහිව මුහුණ දෙන්නවත් බැරි තරමේ බෝට්ටු සංඛ්‍යාවක් ආවයි කියලා වාර්තා කරලා තිබුණා. ඒතර අපේ සම්පත හෙට ගලාගෙන යන එක. අපේ සම්පත හෙට එහෙන් ඇවිල්ලා සූරගෙන යන එක වැළැක්වීම තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත් වෙන්න ඕනේ. හැබැයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය එසේ වෙනව වෙනුවට ආණ්ඩුවේ ප්‍රතිපත්තිය එසේ වෙනව වෙනවනේ මොකද ආණ්ඩුවකද? අපේ අය යනවා නම් ගැඹුරු මුහුදේ මාළු වලන්න බලපත්‍රයක් ගන්න ඕන. මේ තියෙන මාගාව සිටියමක් ගරු සභාපතිතුමනි ඒකේ මොනතරම් ප්‍රමාණයකට නිකන් 20 දලක් දැම්මා වගේ තමයි මේ බෝට්ටු රැළ වට කරලා තිබෙන්නේ අපේ උතුරු නැගෙනහිර වෙරළ තීරේ. තමුන්නාන්සලා ඒක ගැන ආරක්ෂා කරන්න පියවරක් ගන්නේ නැහැ. හැබැයි තමුන්නාන්සලා කියන ගැඹුරු මුහුදේ මාළු වලන්න යන්න. ගැඹුරු මුහුදේ මාළු වලන්න යන්න බලපත්‍ර ලබා දෙනවා. මෙහෙමයි කියන්නේ. දීවරංශෙන් ආර්ථිකයට ලැබෙන දායකත්ව ඉහළ නැංවීමේ අරමුණින් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරන අතර ඒ යටතේ එක් බලපත්‍රලාභියෙකු අවම වශයෙන් දීවරෙන් 100 දෙනෙකුත් එම කාර්යයන් සඳහා සහභාගී කරගත යුතුයි. ඒතර මේ දීවරයන්ට දෙන්නේ. අපි දන්නවා ගමේ කුඩා ඔරුවෙන් යනවා උදේගේ පාන්දර ගිහිල්ලා දවල් වෙනකොට මාළු වල්ලලින්න. පොඩි බෝට්ටුවෙන් ගිහිල්ලා පාන්දර 3ට ගිහිල්ලා 8 වෙනකොට මාළු වල්ලන් අය ඉන්නවා. ඊට පස්සේ බහුදින යාත්‍රාවෙන් ගිහිල්ලා මාසයක් එකමාරක් ඉඳලා මාළු වල්ලන් එන්න ඉන්නවා. හැබැයි ඒ අය බහුදින යාත්‍රාවක් වේවා කුඩා ඔරුවක් වේවා මෝටර් බෝට්ටුවක් වේවා ඒ අය සාමාන්‍ය සුළු දීවර කර්මාන්ත හිමියන්. හැබැයි තමුන්නාන්සලා මොකද යෝජනා කරන්නේ? මට මේ යෝජනාවේ අරමුණ කියන්න. මසුන් ඇල්ලීම සඳහා බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරන අතර ඒ යටතේ එක් බලපත්‍රලාභියෙකු අවම වශයෙන් දීවරෙන් 100 දෙනෙකුත් එම කාර්යයන් සඳහා සහභාගී කරගත යුතුයි. මේ කම්පැනි වලට දෙන්න හදන්නේ. ඒ කියන්නේ 100ක් යොදවන්න පුළුවන් කාටද? මේ දීවරයන්ට තමුන්නාන්සලා තැන ගිහලා දීවර මාළු වල්ලන එක නතර කරලා තමුන්නාන්සලා හොයාගත්තු මුදලාල්ල කීප දෙනෙකුට 100 දෙනා ගානේ අරගෙන මාළු වල්ලන්න දෙන්න හදනවා. සාධාරණද මේක? ඊට පස්සේනේ දීවරය නෙවෙයි දීවර කර්මාන්තකරුවා. කම්කරුවා. විශේෂයෙන් ගත්තොත් ඉන්නවා දීවර කම්පැනියක් තියෙනවා. ඒ කම්පැනියට දීවර ලයිසන් එක ගන්නවා. දීවර 100ක් බඳව ගන්නවා. එයාට මාසික වැටුපක් දෙනවා. ඒ කම්කරුවේ දීවරයෙක් නෙවෙයි. එනිසා තමුන්නාන්සලා මේ යෝජනාව විලාස් කරගන්න ඕන වගේම මේ යෝජනාව ඇති කරන්න හේතු වෙච්ච සාධකත් මේ පාර්ලිමේන්තුවට කියන්න ඕන. ඔව් මේක අනිත් එක මේ බලපත්‍රය දෙන්නේ දේශීය දීවර කර්මාන්තකරුවන්ටද විදේශීය දීවර කර්මාන්තකරුවන්ටද කියන එක නේ. එනිසා තමුන්නාන්සලා මේ පාර්ලිමේන්තුවට පැහැදිලි කරන්න ඕන එවැනි වගන්තියක් ඇතුළත් කරේ ඇයි ඒකෙන් අපේක්ෂා කරන අරමුණු මොකක්ද? නිකම් වගන්තියෙන්න බෑනේ පාර්ලිමේන්තුවට. ඊළඟ තමුන්නාන්සේ කියනවා මේ රන් කර්මාන්තකරුවන් සඳහා රත්තරන් ආනයන කිරීම සඳහා ඊට පස්සේ බලපත්‍ර දෙනවා කියලා. මොකද්ද කියන්නේ? ගරු කතානායකතුමනි රත්තරන් මිල ඉතා අඩු වී ඇති තත්ත්වයක් තුළ රන් කර්මාන්ත වෙත කඩිනම් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයක් පවතිනවා. එම නිසා රත්තරන් මත බදු පැනවීම සුදුසු නෑ. ඒ අනුව ආනයන බදු අය කිරීමකින් තොරව රත්තරන් ආනයන සඳහා බලපත්‍ර 50ක් නිකුත් කිරීමේ ක්‍රමයක් සකස් කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුවට යෝජනා කරනවා. ඇයි බලපත්‍ර 50ක් දෙන්නේ? දැන් අපේ මේ රත්තරන් කර්මාන්තයත් සාමාන්‍ය සුළු කර්මාන්තකරුවන්
තමන්ගේ ජීවිකාව පවත්වාගෙන යන කර්මාන්තය. නිකවරටේ වේවා, අනුරාධපුරේ වේවා, ඩුබායි වලට ගිහිල්ලා බිස්කට් රත්තරන් බිස්කට් දෙක තුනක් ගෙනල්ලා ඒක රේගුවට පෙන්නලා සමහර අය පෙන්වන්න නැති වෙන්න පුළුවන්. ඒක පෙන්නලා ඒක ගෙනල්ලා නිකවරටිය රත්තරන් බඩු කඩේ රත්තරන් බඩු ටික හදනවා. හදලා ඒක විකුණනවා. මේක කර්මාන්තය ස්වයං පැවති. තමුන්නාන්සලා කියන ඊට පස්සේ හැම කෙනාටම රත්තරන් ගේන්න බෑ. රත්තරන් ගේන්න පුළුවන් බලපත්‍ර 50ක් දෙනවා. ඒ බලපත්‍ර 50ට විතරයි රත්තරන් ගේන්න පුළුවන් කියලා. ඇයි එහෙම කරන්නේ? ඒ තමුන්නාන්සලා තෝරා ගන්නලද 50 දෙනෙකුට විතරද මේ රත්තරන් වෙලද පොළ තියෙන්න ඕනකම තිබෙන්නේ. ඒ නිසා තමුන්නාන්සලා පැහැදිලි කරන්න ඕන බලපත්‍ර 50ක් දෙන්නේ ඇයි? ඇයි හැම කෙනාටම බද්දක් ගහන්න? රේගුව ඕන ශක්තිමත් කරන්න. හොරෙන් ගෙන එක වළක්වීම සඳහා නීති සම්පාදනය කරන්න. හොරෙන් ගෙනව දඬුවම් දීමේ නීති ශක්තිමත් කරන්න. ඒක ප්‍රශ්නයක් නෙයි. හැබැයි තමුන්නාන්සලා ඇයි නිදාසේ රත්තරන් බඩු ලංකාවේ සුළු කර්මාන්තකරුවන් ගෙනල්ලා මේ කරන ව්‍යාපාරය ඇයි තමුන්නාන්සලා බලපත්‍ර 50ක් ලබා දෙන්න උත්සාහ කරන්නේ කියලා මේ පාර්ලිමේන්තුවට පැහැදිලි කරන්න ඕන. ඊළඟ තමුන්නාන්සගෙන් අපි ඉල්ලන්න කැමති මේ වගන්තිය පැහැදිලි කිරීමක් ඕන. විදේශිකයන්ට ඉඩම් බදු දීමේදී පනවා ඇති බදු ඉවත් කිරීමට මා යෝජනා කරන අතර රට තුළ ආයෝජන ආකර්ෂණ කර ගැනීමට බාධාවක් පවතින ඉඩම් බැහැර කිරීම සහ සීමා කිරීම ඉවත් කරනවා කියලා. ඒ ඉඩම් බැහැර කිරීම සඳහා තියෙන බාධාවන් ඉවත් කරනවා, සීමා කිරීමේ පනතක් තියෙනවා පෙර. අක්කර 50කට වඩා තියෙන්න බෑ. මේක ඉතා පැහැදිලිව කියන්නේ බැහැර කිරීම සඳහා තියෙන බාධාත් අයින් කරනවා, සීමා කිරීමුත් අයින් කර. ඇයි? ඒක කියන්න ඕනේ මේ පාර්ලිමේන්තුව. අක්කර 50කට වඩා වැඩියෙන් තමන්ගේ අක්කර 50කට වඩා වැඩියෙන් සින්නක්කර ඉඩමක් තියාගන්න බැරි කියලා සීමාවක් තියෙනවා. ඒ සීමා නිකම් පැන නැගුණා නෙවෙයි. මේ රටේ ජනතාව අරගල කරලා ඉතා කුඩා කණ්ඩායමක් අතර අපේ රටේ රදල පන්තියක් අතේ අපේ රටේ ඉඩම් සම්පත තිබුණා. ඒ ඉඩම ඇතුලේ ඒගොල්ලෝ හාමුලා හිටියා. සාමාන්‍ය වැඩ කරන මිනිස්සු හිටියා. ඔවුන්ගේ සංස්කෘතියත් අහිමි කරලා තිබුණා. උන්ට ජීවිතයක් අහිමි කරලා තිබුණා. ඔවුන් නිතාමත් පහළදී මිනිස්සු බවට පත් කරලා තිබුණා. ඒ නිසා තමයි මේ ඉඩම් සීමා කිරීමේ නීතියක් අපේ පාර්ලිමේන්තුවට ආවේ. නීතිය සම්මත කරේ. හැබැයි තමුන්නාන්සලා දැන් මොකද කරන්න හදන්නේ? මේ ඉඩම් සීමා කිරීමේ නීතිය අයින් කරන්න හදනවා. ඇයි? කාටද මේ ඉඩම් දෙන්න හදන්නේ තමුන්නාන්සලා? අක්කර 50කට වඩා ඉඩම් තියාගන්න පුළුවන් කාටද? මේ රටේ ගොවි ජනතාවටද? රාජ්‍ය සේවකයටද? පෞද්ගලික අංශ සේවකයටද? නෑ තමුන්නාන්සලා මේ නීති ලීල් කරලා දෙන්නේ කවුද? තමුන්නාන්සලාගේ පැලැන්තිය කට්ටියකට. අපේ රටේ ඉඩම් සම්පත එක්රැස් කර ගැනීම සඳහා තමයි මේ නීති ලීල් කරලා දෙන්නේ. ඒ නිසා තමුන්නාන්සලා අපි ඉල්ලා හිටනවා මේ වගන්තිය අද සංශෝධනය කරන්න කියලා මේ කාරක සභාව අවස්ථාවේදී. ඒ වගේම තමුන්නාන්සේගේ අවධානය මම යොමු කරන්න කැමති ඊළඟ ගත්තාම මේ යකඩ කැබලි. දැන් මේ අයවැය ලේඛනයේ තරංගරු සභාපතිතුමනි විවිධ ජන කොට්ටාසයන්ගේ විරෝධයට ලක් වෙච්ච අයවැය ලේඛනයක් නේ. අපි දැක්කා කුඩා ගම් ගානේ ඇවිදිමින් යකඩ කැබලි එකතු කරමින් තිබෙන ව්‍යාපාරයක් අපේ රටේ තිබුණා. සාමාන්‍ය මිනිස්සු කෑ උගුරේ ලේරා එමින් ගම් ඇතුළට ගිහිල්ලා පරණ යකඩ ගන්නවා කියලා කෑ ගහමින් සාමාන්‍ය තමන්ගේ ජීවිකාව පවත්වාගෙන ගිහපු මිනිස්සු. ඒ මිනිස්සුන්ට සිද්ධ වුණා පාරට බැලලා උද්ඝෝෂණය කරන්න. ගොවි ජනතාවට සිද්ධ වෙනවන. රාජ්‍ය සේවකයන්ට සිද්ධ වෙනවන. වෛද්‍යවරුන්ට සිද්ධ වෙනවන. බැංකු සේවක සේවිකාවන්ට සිද්ධ වෙනවන. දීවරයින්ට සිද්ධ වෙලා තිබෙනවන. මේ හැම දෙනාටම සිද්ධ වෙලා තියෙනවා මේකෙන් පෙන්වන්න කරන්නේ මොකද්ද? මේ අයවැය ලේඛනයේ ජනතාව වෙනුවෙන් හදපු අයවැය ලේඛනයක් නෙවෙයිනේ. ඒක මේක යකඩ බඩු එකතු කරන්නන් වෙනුවෙන්, ගොවි ජනතාව වෙනුවෙන්, රාජ්‍ය සේවකයන් වෙනුවෙන්, පෞද්ගලික අංශ සේවකයන් වෙනුවෙන්, බැංකු සේවක සේවිකාවන් වෙනුවෙන්, දීවර ජනතාව වෙනුවෙන්, ගොවි ජනතාව වෙනුවෙන් හදපු අයවැය ලේඛනයක් නෙවෙයිනේ. ඒ නිසා මේ රටේ වැඩ කරන ජනතාව මේකට එරෙහිව තම තමන්ගේ ශේෂ්ත්‍ර විරෝධය ප්‍රකාශ කරලා තිබෙනවා. ඒකෙන් ඉතා හොඳින් පෙන්눔 කරමින් තිබෙනවා. මේ අයවැය ලේඛනයේ පොදු ජනතාව ඉවත් කරලද, පොදු ජනතාවට බරපතලද, පොදු ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගන්නලද, පොදු ජනතාවගේ ජීවන වෘත්තිය අහිමි කරලද, එහෙත් කුඩා පැලැන්තයකට වඩාත් වරප්‍රසාද දෙන අයවැය ලේඛනයක් බව පාරට බැස්සාම පේනවා. පාරේ නැගලා තිබෙන උද්ඝෝෂණ වලින් පේනවා. එයින් අය මේකේ වගන්තියක් සෙරින් ගන්න ඕනේ. මේ පාරේ පැනලා ගිහලා තියෙන උද්ඝෝෂණ, ජනතාවගේ විරෝධතාවයන් මේ ඔක්කොම තුලින් පෙන්눔 කරලා තිබෙනාන් කවරක්වත් නෙවෙයි. මේ අයවැය ලේඛනයේ ජනතාව වෙනුවෙන් හදපු එකක් නෙවෙයි. අතොලස්සක් වූ පැලැන්තියක් වෙනුවෙන් සකස් කළ අයවැය ලේඛනයක් බව. ඒක තමයි මේකේ පෙන්눔 කරලා තිබෙන්නේ. ඒ තමයි ජනතාවගේ විරෝධය එක් ශේෂ්ත්‍රවලින් මේකට පැන නැගිලා තිබෙන්නේ. අපිට මුණ ගැහෙන්න එන පිරිස්, අපිට කරන යෝජනා, ඉදිරිපත් කළ තියෙන අදහස් සියල්ල ගත්තාම මේ රටේ පුරවැසියන්, මේ රටේ උරුමකරුවන්, මේ රටේ වැඩ කරන ජනතාව, මේ රටේ පොදු ජනතාව ඉවත් කළා අයවැය ලේඛන තමුන්නාන්සලා සකස් කළා තිබෙනවා. ඒ අනුව තමයි තමුන්නාන්සලා මේ යකඩ වෙළඳපොළ. ඒක කුඩා කර්මාන්තයක්. ඒක කුඩා කර්මාන්තයක්. සාමාන්‍ය කෙනෙක් කියපිච්ච එකක්. තමුන්නාන්සලා ගෙවල් වලටත් ඇති පරණ යකඩ ගන්න එනවා කියලා ඇවිල්ලා ඇති. ඒ අයගේ ජීවන වෘත්තිය පවා අහිමි කරන අයවැය ලේඛනක ඉදිරිපත් කළා තිබුණා.
කවුරු වෙනුවෙන්ද මේ අයවැය ලේඛනය තමුන්නාන්සලා සකස් කරේ? ඒ නිසා ඒ යකඩ කැබලි පිළිබඳ තමුන්නාන්සලා ඉදිරිපත් කළ තියෙන මේ යෝජනාව ඉල්ලාස් කරගන්න කියලා මම යෝජනා කරන මේ කාරක සභාව අවස්ථාවේදී. ඊළඟ පැය 8 වැඩ දිනේ. දැන් රවි කරුණානායක මහත්මයා කිව්වා ඉතා පැහැදිලිවම වැඩ කරන දිනය දින 5කට සීමා කර වැඩ සතිය දින 5කට සීමා කරනවා. දින 5යි වැඩ සතිය. හැබැයි වැඩ සතියකට අයිති පැය 45. එතකොට පැය 45 සතියකට දින 5කට ගෙනාවොත් දවසකට පැය 9ක් වැටෙනවා. ඒ නිසා අපි දැනගන්න කැමති ලෝකේ ජාත්‍යන්තර පරිමාණයෙන් කම්කරුවන් අරගල කරලා උද්ඝෝෂණ කරලා ජීවිත පරිත්‍යාග කළා තමයි මේ වැඩ අටේ සේවා දින වැඩ අටේ වැඩමුරේ පැය අටේ වැඩමුරේ දිනාගත්තේ. ඒක නිකන් එහෙම නෙවෙයි. එක කාලයක් පතල් කම්කරු ඒගොල්ලන් තිබුණා පැය 18 20 වැඩ කරන්න. තමන්ගේ මුළු ජීවිතේම කර්මාන්ත ශාලා ඇතුලේ දිය කරලා අරින්න සිද්ධ වුණා. තමන්ට සාමාන්‍ය සමාජ ජීවිතයක් නැහැ. විනෝදයක් නැහැ. කර්මාන්ත ශාලා ඇතුලේ ෆැක්ටරි වල මැෂින් වල නට් එකක් මුරිච්චයක් හැටියට පත් කරලා තිබුණා මේ වැඩ කරන පන්තිය. ඒ නිසා වැඩ කරන පන්තිය চিරාත් කාලයක් තිස්සේ අරගල කරලා ජීවිත පරිත්‍යාග කරලා සටන් කරපොය එල්ලා මරලා සටන් කරපොය වැඩපොළ වලින් එලවා හරලා සටන් කරපොය ජීවිත පරිත්‍යාග කළ දිනාගත්තු පැය 8 වැඩමුරේ තමුන්නාසලා හොස් කරන්න හදනවා. එන තමුන්නාසලා කියන්න ඕන පැය වැඩ සතිය දින 5යි නම් වැඩ කාලය පැය 40ක් වෙන්න ඕන. තමුන්නාසලා මේක කියනවා වැඩ සතිය දින 5යි කියලා. හැබැයි කියන්න ඕන වැඩ සතියට වැඩ කාලය කොච්චරද? ඒක 45මද? ඒ නිසා මේ අයවැය ලේඛනේ සංගවන්න බෑ ඒක. වැඩ සතිය දින 5 නම් වැඩ කාලය කොච්චරද කියලා මේ පාර්ලිමේන්තුවට කියන්න ඕන. එසේ නැත්නම් මේ තියෙන්නේ අවුරුදු 100 ගණනක් තිස්සේ මේ රටේ වැඩ කරන පන්තිය කම්කරුවන් අරගල කරලා ජීවිත පරිත්‍යාග කරලා දිනා ගන්න ලද අයිතිවාසිකණු තමුන්නාසලා ටයි කෝට් දාගෙන ඇවිල්ලා උදුරා ගන්න එක තමයි මේ සූදානම් කරලා තිබෙන්නේ. ටයි කෝට් එකේ තියෙන චින්තනය වහන්න බෑ සරමයි කමිසෙන් යඳගත්තා කියලා. සමහර අය හිතන සූට් එක මාරු කරපුවාම චින්තනය මාරු වෙනවා කියලා. හැබැයි චින්තනය මේක අස්සෙන් පෙන්눔 කරලා තිබෙනවා. සූට් එක මාරු වෙලා තිබෙනවා. හැබැයි චින්තනය ඒකයි. සමහර අය හිතන සූට් එක මාරු කරපුවාම චින්තනයත් මාරු වෙලා ඇති කියලා. චින්තනය මොකද්ද කරලා තිබෙන්නේ? සූට් එකේ තියෙන චින්තනයම තමයි පෙන්눔 කරලා තිබෙන්නේ. ඒ නිසා අපි තමුන්නාන්සේට කියනවා මේ පැය 8 වැඩ දිනේ පිළිබඳව නිශ්චිත අදහසක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනකම තිබෙනවා. ඊළඟ තමුන්නාන්සේලෙන් අපි අහනවා දැන් මේ බැංකුවක මුදල් තැන්පත් කරපුවාම ලක්ෂ 10 සිට ලක්ෂ 20 දක්වා නැවත ගන්න යනකොට 2%ක බද්දක් අය කරනවා. ලක්ෂ 10ක් ගන්නව නම් 20000ක් ගෙවන්න ඕන. ලක්ෂ 20ක් ගන්නව නම් 40000ක් ගෙවන්න ඕන. ඇයි? තමුන්නාන්සේලගේ සල්ලිද? මේ බැංකු ක්‍රමයට ගැන අපි යන්න ඕනකම මොකද්ද තියෙන්නේ? ඉවත් දැන් කිව්වේ නැතාම. කියනවනම් හොඳයි. ඔබතුමා කිව්වට හරියන්නේ නැහැ. කියන්න ඕන කෙනා තමයි ඇත්තෙත් නෑ. කොළඹ නායකයා කියන්නේ. හරි කොළඹ නායකයා කියන්න ඕන. හරි. මම මේ කියමින් ඉන්නේ මේකයි. කල්පනා කරලා බලන්න. 20000යි 40000යි අතර. අපි දන්න ඕනෑම කෙනෙක් අපි පොළඹවන්න ඕනකම තිබෙන්නේ අතේ මුදල් පාවිච්චියට වඩා ගිණුම් කරන එකට යන්න ඕන. ඒ කියන්නේ බැංකු පද්ධතියක් කරහා මූල්‍ය ගනුදෙනු සිදුවීම තමයි වඩාත් හිතකර. එතකොට තමයි මේ වංචා දූෂණ සැලකිය යුතු ප්‍රමාණයකට අවම කරන්නත් අපේ මේ මුදල් සංසරණය බැංකුවක් කරා ක්‍රියාත්මක වෙන්න උපයෝග කරගන්න ඕන හොඳයි. හැම මුදලක්ම ගිණුමකට එනවා. නිදහස් කරන ගිණුමක් මුදලකදී ඇති වෙනවා. ඒක ඉතා වැදගත්. ලෝකයේ බොහෝ රටවල් වල තවදුරටත් අතේ මුදල් ගැවසෙන එක සීමා වෙමින් තිබෙනවා. ඒක ඉතා වැදගත්. ලෝක ඉස්සරහට යනකොට සාක්කු පුරවගෙන 10 11 500 11 දාගෙන යනවා වෙනුවට ඒ බැංකු පද්ධතියකට මේ ගනුදෙනු යන එක වැදගත්කමක් තිබෙනවා. අපි දිරිගන්වන්න ඕන ඒකට. හැබැයි තමුන්නාන්සලා දිරිගන්නන්නේ මොකටද? බැංකුවේ දාලා ලක්ෂ 10ක් ගත්තොත් 2%ක බද්දක් ගන්නවා. එන 20000ක් දෙන්න ඕන. මේ සාමාන්‍යයි මේ ලක්ෂ 10ක් කියන්නේ සාමාන්‍ය පාරක කොන්ත්‍රාත්කාරයෙක් කොන්ත්‍රාත් එකක් කරපුවාම ඔහුට වැටුප් ගෙවන්න ආණ්ඩුවේ මුදල් දෙන්නේ චෙක් එකකින්. ඔව් චෙක් එක ගිහිල්ලා බැංකුවේ දාලා ලක්ෂ 10 ගන්නකොට සේවකයන්ට පඩි දෙන්නත් ඕන බැංකුවට පඩියක් දෙන්නත් ඕන. දැන් මේ ගිණුම් හිමියන්ගේ බැංකුව පඩියක් ගන්න හදන්නේ. ඒ නිසා කරුණා කරලා මේ සුජීව නියෝජ්‍යමතුමා කිව්ව එක ඉවත් කරා කියලා. ඒ නිසා මම කියනවා කරුණා කරලා ඒක ඉවත් කිරීම පිළිබඳ මුදල් අමාත්‍යවරයා කාරක සභාව අවස්ථාවේදී ප්‍රකාශයක් කරන්න ඕන කියලා. ඊළඟ විශේෂයෙන්ම දැන් තමුන්නාන්සලා දන්නවා මේ වාහන වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්නේ. මා දැක්ක ඒකට පිළිතුරක් දීලා රවි කරුණානායක මහත්තයා කියනවා සැප්තැම්බර් මාසයේ පළවෙනිදා අප විසින් කිව්වාලු සැප්තැම්බර් මාසයේ පළවෙනිදා එතුමා කිව්වලු එන අයවැය ලේඛනයෙන් වාහනවල බදුවල එක එක දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා වාහන ගේනවා නම් අපි ඒවට වග කියන්න බෑ කියලා. එහෙම කිව්වනේ. දැන් ඊයේ මේ ඇමතිවරයෙක් දෙන ප්‍රකාශයක්ද?
එයා කියනවා සැප්තැම්බර් මාසයේ පළවෙනිදා අපි කිව්වා වාහන ආනයනය කරන්නන්ට වාහන ආනයනය කිරීම ටික කාලයකට පොඩ්ඩක් හිතන්න. මොකද අපි පරිස්සම් වෙන්න අපි බදු මොකක් හරි අයවැයලයකට වෙන්න පුළුවන් කියලා. එතකොට තමයි වැඩියෙන් ගේන්න හදන්නේ. අයවැය ලේඛනයේ පිළිබඳ පූර්ව අදහසක් දෙනකොට වාහන වලට මොනවා හරි වෙයි කියලා වඩාත් වැඩියෙන් එයා ගේන්න උත්සාහ කරනවා. ඒක මේ වාහන වැළැක්වීමේ කතාවක් නෙමෙයි. ඒක වාහන ගෙන්වීම සඳහා අයවැය ලේඛන ඉදිරිපත් කරන්න කලින් වාහන ආනයනය කිරීම සඳහා පෙළඹවීම. ඒ කෙසේ වෙතත් එතුමගේ කතාව අපි ඇහුවෙත් නැහැ. ඔය සාමාන්‍ය ගමේ වාහනයක් ගේන කෙනා දන්නෙත් නැහැ. එතුමා මේ සැප්තැම්බර් 1 වෙනිදා එතුමා හිතනවා එතුමා ප්‍රකාශ කරපුවා මේ දේව වාක්‍ය වගේ හැම පන්සලකම කියවෙනවා හැම කෝවිලකම කියවෙනවා හැම දේවස්ථානකම කියවෙනවා රවි කරුණානායක මහත්තයා මෙහෙම කියලා කියලා. මොනවද මේ? ඒවත් කියන දේ තේරෙන්නෙත් නැහැ. කියන්න. හරිද මම මේ කියන්නේ ඒවා දේව වාක්‍ය නෙවෙයි එතුමා එහෙම කිව්වා. එතුමා කියනවා නම් සැප්තැම්බර් මාසයේ 1 වෙනිදා පසුව වාහන ගේන එක ගැන අනතුරක් තියෙනවා කියලා. ඒක දේව වාක්‍යයට මේ රටේ කවුරුත් දන්නේ නැහැ. කල්පනා කරලා බලන්න. ඒ නිසා දැන් ඇති වී තිබෙන දේ මොකක්ද? සාමාන්‍ය වාහනයක් ගෙනීම සඳහා මුදලක් එක්රැස් කරගත්තට පස්සේ ඒ හැම දෙනාම උත්සාහ කරන දේ තමයි ඉක්මනින්ම වාහනේ ගන්න. එහෙම නැත්නම් වෙන කරදරයක් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ මුදල් ටික වෙන දෙයකට වියදම් වෙන්න පුළුවන්. මොකද ගෙයත් හදාගෙන ළමයිටත් උගන්නගෙන මගුල් ගෙදරටත් සල්ලි දීලා මල ගෙදරකුත් කරලා වාහනයකුත් ගන්න වෙනම සල්ලි තියන්නේ නැහැ. එහෙම තියෙන්න පුළුවන් තමුන් වහන්සේලා ගාව. හැබැයි සාමාන්‍ය අය ගාව තියෙන මේ සල්ලි ඔක්කොම 8 minutes තියන. සාමාන්‍ය ජනතාව ගාව තියෙන මේ සල්ලි ඔක්කොම එකට. ඒ නිසා ඒගොල්ලෝ ඉස්සරලම ගණ්ඩ හිතන දේ ඉක්මනින් කරනවා. එහෙම නැත්නම් අනිත් ඒවට ඒ මුදල් වියදම් වෙනවා. සැප්තැම්බර් මාසේ 1 වෙනිදා වාහනයක් ගන්න හිතිලා රවි කරුණානායක මහත්තයා මෙහෙම කිව්වා ජනවාරි මාසේ 1 වෙනිදා ගමු කියලා හිතන් ඉන්නවද? එහෙම හිතන් ඉන්න ඒගොල්ලෝ ගාව සල්ලි නැහැ. එතකොට ඒ ලක්ෂ 8ක් හරි 10ක් හරි තිබුණා. ඒක මුළුමනින් මේගොල්ලෝ ගාව දිය වෙලා ඉවරයි. ඒ නිසා ඒගොල්ලෝ තමන්ගේ අතේ මුදල් තිබෙන වෙලාවක වාහනයක් ගැනීම පිළිබඳ කල්පනා කරපු හැම වෙලාවකම ඒගොල්ලෝ වාහනයක් ගන්නවා. ඒක ඒගොල්ලෝගේ අයිතිය. හැබැයි දැන් ඒගොල්ලෝ ආනයනය කරනකොට වාහනේ ආනයනය කරන්න මොකක් මතද? ඒ තිබුණු බදු ඒ තිබුණු රෙගුලාසි මත තමයි ඒගොල්ලෝ වාහන ඔව් මයික් එක නේ පොඩ්ඩක් ඔව් ලක්ෂ්මන් යාපාවයතන ඔව් honorable ලක්ෂ්මන් යාපාවයතන sir give a seat please sir සීට් එක නෑ කමක් නෑ නියෝජ්‍යමතුමා ඉන්න තැන දෙනවා කමිටි ස්ටේජ් එකේ දෙනවා කමිටි ස්ටේජ් එකේදී ගරු නියෝජ්‍යමතුමා අමාත්‍යතුමා ඉන්න තැන ආසනයට ආවට පස්සේ සීට් එක මයික් එක සාමාන්‍ය ලබා දෙනවා. දැන් ඔබතුමාගේ සීට් එකේ මයික් එක පත් වෙලා උතන පත් වෙලා. මට විතරක් ඇහිලා මදි මේකේ ප්‍රශ්න තියෙන අයටත් ඇහෙන්න ඕන. ඒ කියන්නේ 20 වෙනි ඒ කියන්නේ ගරු ලක්ෂ්මන් යාපා මුදල් රාජ්‍ය අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවට කියන ඔබතුමා වෙනුවෙන් මම කියන්නේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරනවා නොවැම්බර් මාසයේ 20 වෙනිදාට පෙර ඒ කියන්නේ අයවැය ලේඛන ඉදිරිපත් කිරීමට පෙර LC එකක් ඕපන් කරලා තිබෙනවා නම් ඒ සියලු දෙනාට මේ අතිරේක බදු පැනවීම ඇතුළත් වෙන්නේ නැහැ කියලා. ඔබතුමාගේ හරි. බොහොම ස්තුතියි. ඔබතුමා කවුද? නෑ මම බියගම පැත්තේ මුකුත් ඇහුවේ නෑ. පොඩ වාඩින්න. හරිද? ඊට පස්සේ හරිද? එමාන්න හරි. එතුමාත් අහන සාධාරණ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මම හිතුවේ එතුමා උත්තරයක් දෙන්නවා කියලා. ඒ කියන්නේ එතුමා අහන්නේ දැන් මේක පිළිබඳ මේක පිළිබඳ අවිනිශ්චිතතාවයක් තිබුණා. සමහර අයට ඒක වරායේ තියාගෙන ඉන්න බෑ. වරායේ තියන්න ඉන්න ගියාට පස්සේ අතිරේක ඩැමරේජ් ගෙවන්න වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ කල්පනා කරනවා ඩැමරේජ් එකක් ගෙවන්නත් ඕන, බද්ද ගෙවන්නත් ඕන. ඒ නිසා බද්ද ගෙවලා ඒක ගෙන්නගෙන තියෙනවා. ඒ නිසා එවැනි පිරිස් වලට මොකද්ද කරන්නේ? ඔව්. අපිල් එකකින් ඒ අයිති ලබා දෙනවා. හරි එපෑ නෙමෙයි මම නෙමෙයි දෙන්නේ ඔබතුමාලා. ඉතින් මම දෙනවා වගේ කියන්නේ. හරි. හරි ඒක ලබා දෙනවා. රයිට්. හොඳයි. ඒ ටික ඒකත් එනං එතුමා කියන පරිදි ඒ LC ඕපන් කරලා 20 වෙනිදාට පෙර දැන් වාහන නිදාස් කර තිබෙනවා නම් අතිරේක බද්දක් ගෙවලා තිබෙනවා නම් ඒ බද්ද නැවත ඒ වාහන ලබා ගන්න අයට ලබා දෙනවයි කියලා ගරු රාජ්‍ය මුදල් ඇමති ලක්ෂ්මන් යාපා ඇමතුමා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරනවා. හොඳයි. හරි. ඒ වගේම ඒ අය විසින් ඉදිරිපත් කරලාද මේ පැස්සම මාගාව තිබෙනවා ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම මේ ඉලෙක්ට්‍රික් කාර් වල මිල වැඩි කිරීම පිළිබඳව ඒ නිසා ඒ බද්ද වැඩි වීමේදී විශාල අපහසුතාවයකට පත් වෙච්ච කණ්ඩායමක් ඉන්නවා ඒකත් මම ගරු සභාපතිතුමනි සභාගත කරනවා මේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම වෙනුවෙන් ඊළඟ ඔබතුමාගේ දැන් මේ පොදු බදු ප්‍රතිපත්තිනේ ඊළඟ මම දැනගන්න කැමති මේ ඉලෙක්ට්‍රික් කාර් එක සඳහා මේ පනවා තිබෙන අසීමිත බද්ද ඉවත් කරන තමුන් වහන්සේලා සූදානම්
මොකද ලෝකේ පුරා ප්‍රවණතාවයක් බවට පත් වෙලා තිබෙනවා මේ ඉලෙක්ට්‍රික් කාර් එක ඉලෙක්ට්‍රික් වාහන තමයි ප්‍රචලිත කිරීම සඳහා වැඩි උනන්දුවක් දක්වන්නේ. මම කියන්නේ මෙහෙමයි. ඉලෙක්ට්‍රික් වාහන එනවා නම් ලොකු වාහන, එන්ජින් ධාරිතාව විශාල වාහන එනවා නම් ඒවට තමුන්වන්සලා අතිරේක බද්දක් ගහන්න. වාහනේ පරිමාව. හැබැයි ඒක ඉලෙක්ට්‍රික් කියලා අමතරව බද්දක් වැටෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ඒකට තිබුණ විශේෂ බදු සහනය ලබා දෙන්න. එංගලන්තේ වැනි රටක එවැනි වාහනයක් මිලදී ගන්නවා නම් අතිරේක මුදලක් ලබා දෙනවා එංගලන්ත රාජ්‍යය. යුරෝපයේ මේ ළඟදී තීරණයක් අරන් තිබෙනවා තිබෙන වාහනයක් ඉලෙක්ට්‍රික් වාහනයක් බවට පරිවර්තනය කරනවා නම් යුරෝ 11000ක් දෙනවා කියලා. තිබෙන වාහනයක් පරිවර්තනය කරනවා ඉලෙක්ට්‍රික් වාහනයක් බවට යුරෝ 11000ක් ලබා දෙනවා. මහින්ද සමරසිංහ අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා නෝර්වේ වැනි රටකදී ඉලෙක්ට්‍රික් කාර් වලට ආණ්ඩුව විසින් චාර්ජ් කරලා දෙනවා කියලා. ඉතින් එහෙම කරනකොට අපි දෙගුණයක වගේ බද්දක් ගන්නවා. ඇයි? ඒ නිසා තමුන්නාන්සෙන් අපි දැනගන්න කැමති මම දන්නවා මේ ඇමතිවරු කවුරුත් මේක පිළිගන්න එකක් නෙවෙයි. හැබැයි මේ රවි කරුණා කැමතිවරු විතරක් මේක පිළිගන්නවා. අනික් කැමතිවරුන්ට ඔක්කොටම හිතෙන මේ පාර්ලිමේන්තුවේ හැම දෙනාටම හිතෙන තර්ක නෙවෙයි එතුමට හිතෙන තර්කي. ඒ නිසා අපි කරුණා කරලා කියනවා මේ අද මේක සම්මත කර ගැනීමේදී ඒ බද්ද ඉවත් කිරීම සඳහා තමුන්නාන්සලා කටයුතු කරන්න කියලා. ඊළඟ මම අවධානය යොමු කරන්න කැමති කරු අපේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු ඇමතුමාගේ දිසාවට විශේෂයෙන්ම දැන් මේ සිපා ගිවිසුම් පිළිබඳ ප්‍රශ්නේ. මොකද අපි ඉන්දියාවත් එක්ක ගිවිසුමක් අත්සන් කළා දුන්නා භාණ්ඩ වෙළඳාම් පිළිබඳ. අපිට ඇත්තට මේ භාණ්ඩ වෙළඳාම් පිළිබඳ අත්සන් කරන ලද ගිවිසුමේ තිබෙන ඉතාමත් අමිහිරි අත්දැකීම්. අපි ආණ්ඩුවක් අතර මේ ගිවිසුම අත්සන් කරාට ඇත්තටම අපිට මේ ගිවිසුමෙන් ලැබිච්ච අවස්ථා ලැබුණේ නැහැ. සමහර අවස්ථාවල ඒගොල්ලෝ මධ්‍යම ආණ්ඩුව මේ ගිවිසුම අත්සන් කරාට ගරු සභාපතිතුමනි පළාත් වලට යනකොට ප්‍රාන්ත වලට යනකොට ඒ ප්‍රාන්ත වලින් කියන මධ්‍යම ආණ්ඩු නීතිය අදාළ නැහැ අපිට අපි වෙනම බද්දක් ගන්නවා. අමුණුගම මම දන්නවා. ඒ වගේම සමහර භාණ්ඩ වලට කිව්වා අපිට ආසන්නම පිහිටි වරායට මේ භාණ්ඩ බානවා වෙනුවට ඒගොල්ලෝ අපිට කිව්වා ඒගොල්ලෝ නම් කරන වරාය වලට විතරයි මේ භාණ්ඩ ගෙනියන්න පුළුවන්. එතකොට අපිට ඉන්දියාව වැනි ලොකු මුහුදු සීමාවක් තියෙන රටකට අපි ආසන්න වරායෙන් අපිට මේ භාණ්ඩට ගෙනිච්චොත් තමයි අපිට ඒ වාසිය තිබෙන්නේ. දුර වරායක් කියනවා මම දන්න වනස්පති තෙල් වලට සිද්ධ වුණේ ඒක ආසන්න වරායට ගෙන යනකොට දුර වරායක් කිව්වා ඒකට ගෙනියන්න කියලා. ඒ නිසා අපිට මේ භාණ්ඩ පිළිබඳ අවසන් කරපු ගිවිසුමේදී ඉන්දියාව විශේෂයෙන්ම ඉන්දියානු නිලධාරී කණ්ඩායම සහ ප්‍රාන්ත රජය අපිට ඒ ගිවිසුමෙන් ලැබිච්ච වාසිය ලබා ගන්න ඉඩ දුන්නේ නැහැ. විවිධ අවස්ථාවල ඒකට බාධාවක් නැති කරා. දැන් තමුන්නාන්සලා කරමින් තිබෙන මේ භාණ්ඩ වෙළඳ පොළත් ඊළඟ සේවා සැපීමේ ශේෂ්ත්‍රයටත් විවෘත කරන්න හදනවා. සේවා දිසාවට. අපි කල්පනා කරලා බලන්න ඕන තියෙන ගරු සභාපතිතුමනි අපේ වෛද්‍යවරයෙක්ගේ තියෙන මට්ටමයි ඉන්දියානු වෛද්‍යවරයෙකුගේ තියෙන මට්ටමයි අපේ ඉංජිනේරුවරයෙක් අපේ මේ රාජ්‍ය විශ්වවිද්‍යාල අවුරුදු 4ක පාඨමාලාවකින් පසුව අවුරුදු 3ක් තියරිත් අවුරුද්දක ප්‍රැක්ටිකල් පාඨමාලාවකින් පසුව ඉතාමත් දක්ෂ ඉංජිනේරුවන් අපෙන් එළියට එනවා. අදත් ලෝකේ තියෙන ඉතාමත් වැදගත්ම QS පාඨමාලාව තියෙන මොරටු විශ්වවිද්‍යාලය. ප්‍රමාණ සමීක්ෂණ පාඨමාලාව තිබෙන්නේ මොරටු විශ්වවිද්‍යාලය. ඒ අය තමයි අදත් ඩුබායි වල කටාර් වල ප්‍රධානම කණ්ඩායම බවට පත් වෙලා තිබෙන්නේ ලංකාවේ QS කණ්ඩායම. එතන ඒකට ඉතා වටිනා අගයක් තිබෙනවා. අද ඩුබායි වල ඉන්න අපේ QS වරුන්ගේ තිබෙන ප්‍රධාන චෝදනාව තමයි ඉන්දියාව වැනි රටවල් වලින් නැවිලා මේ ප්‍රමිතිය පහත් තත්ත්වයට පත්වීම නිසා තමන්ගේ රැකියාවට ලැබුණු වටිනාකම අඩු වෙමින් තිබෙනවා. මෙහෙ නෙවෙයි මේ ප්‍රශ්නේ තිබෙන්නේ. දුබායි වල කටාර් වල මේ ප්‍රශ්නේ ඇවිල්ලා තිබෙනවා. මොකද ඉන්දියාවේ තොග පිටින් අඩු මේ සහතික සහිත අඩු අත්දැකීම් සහිත අඩු දැනුමත් සහිත තොග පිටින් කට්ටිය එළියට දානවා. දැන් දුබායි වල කටාර් වල ඉන්න අපේ QS ඒ වැඩ කරන නිලධාරි මහතුරුන්ගෙන් ඇහුවත් ඒගොල්ලෝ කියන්නේ අද ඒගොල්ලන්ගේ වෘත්තියේ පැවැත්මට අනතුරු ලක් කරලා තිබෙනවා ඉන්දියාවෙනි රටවල් වල මේ අඩු කණ්ඩායම් අඩු වැටුපට ගලාගෙන ඉන්නේ. ඒක ලංකාවේ කෙනාට විතරක් නෙමෙයි මේ අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දුබායි වල ඉන්න කෙනාත් අද මේ ඉන්දියානු පහත් ඒ කියන්නේ අඩු සුදුසුකම් අඩු අත්දැකීම් අඩු වැටුපත් සහිත සේවාවන් අද දුබායි වල ඉන්න ලංකාවේ QS නිලධාරීන්ටත් රැකියාව හිමි වෙන තත්යකට රැකියාව බාල වෙන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. එවැනි රටක මොකද අපේ අධ්‍යාපනය පිළිබඳ විවේචන අපිට තිබෙනවා. අපේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිසංස්කරණ අපි යෝජනා කරනවා. අපේ අධ්‍යාපනය පුළුල් වීම ගැන අපි යෝජනා කරන අතර මේ තියෙන මට්ටමෙත් අපේ අධ්‍යාපනය මේ දකුණු ආසියාවේ මේ මෑත කාලේ තියෙන මෑත රාජ්‍යයන්ගේ තියෙන ඉතාමත් උසස්ම අධ්‍යාපනයක් අපිට තිබෙනවා. අපි මොකද කරන්නේ? ඒ අධ්‍යාපනයෙන් පුහුණු කළාද දොස්තරවරයා? ඒ අධ්‍යාපනයෙන් පුහුණු කරලාද ඉංජිනේරුවරයා? ඒ අධ්‍යාපනයෙන් පුහුණු කරලාද කාර්මික ශිල්පියා? අපි විවෘත කරනවා ඉන්දියානු වෙළඳපොළට. ඔව්.
මලික් සමරසිංහ. ඒ කියන්නේ සේවා ඇතුල් කරන්නේ මලික් ඒ කියන්නේ වෘත්තීමය සේවා ඇතුළත් කරන්නේ නෑ දෙකයි අපි මේ තැන්ත කල්පනා කරලා තියෙන්නේ තාම සාකච්ඡා කරලත් නෑ. ඒවා මේ ෂිප් බිල්ඩින් උයි IT enable services ඒ දෙක විතරයි. වෙන වෙන ක්ෂේත්‍ර විවෘත කරන්නේ නැහැ. නෑ. ඔව්. Honorable Nirosan Perera. ගැන තවත් කතා නෑ කරන්න ප්‍රශ්නේ තියෙන්නේ මේකනේ අගමැතිතුමා දැන් මේ කියලා තියෙනව හැටියට ගත්තාම. ඔව් හැමදාම දැන් කියනවා ආයෙ හෙට කියනවා ආයෙ තව එකක් කියනවා. ඒක වෙන කතාවක්. මීට කලින් මම දැකලා තියෙන දේ තමයි ආයෙ වැලේ කරේ පිළිබඳව ජනතාවගේ අදහස් යෝජනා ආවට පස්සේ ගරු අගමැතිතුමා ඇවිල්ලා ඒ සියල්ල සටහන් කරගෙන එක දවසක කියනවා. අපි එහෙමනේ දැකලා තියෙන්නේ. හැබැයි අදත් එකක් කියනවා හෙටත් එකක් කියනවා ඊට පස්සේ GM එකකටත් ගහනවා ඊට පස්සේ GM එක ගැහුවට පස්සේ ආයෙ ඇවිල්ලා GM එකට ගහනවා මේ හරිද ඔහොම වෙලාද මගේ ගැන පැටලෙන්නේ නැහැ ඒ නිසා අගමැතිතුමා එක කරලා කියලා තියෙනවා හොඳයි හැබැයි මම එකක් ඉල්ලනවා මෙහෙම හරි හොඳයි මම එකක් ඉල්ලනවා මෙහෙම කරුණා කරලා ඒ ඇග්‍රීමන්ට් එක අත්සන් කිරීමට පෙර මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා මන්ත්‍රීතුමා විනාඩි 1ක් තියෙනවා. ඔව් අපි සාකච්ඡා කරන්න අසං කරන්න ඉස්සෙල්ලා. සාකච්ඡාවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරනවා. හරි හොඳයි ඒ බොහොම ස්තුතියි. අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එතකොට ඒ අදාළ වෘත්තීමය සංවිධානත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම කටයුත්තක් තමුන් වහන්සේලා කරාවි කියලා බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ කිව්ව පරිදිම. ඊළඟ ප්‍රශ්නේ මම අහන්නේ ගරු සභාපතිතුමනි. ඇයි මේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ඇයි දිවි නැගුම අරමුදල ඒකාබද්ධ කරන්නේ? ඒක දැනගන්න ඕන. ඒකේ බිලියන 59ක් ඒකත් අයින් කරනවා. ඒක අයින් කරනවනේ. ඒකත් නැද්ද දැන්? Please wind up. ඈ? ඔව් හරි හොඳයි. Please wind up. නෑ මම කියන්නේ මෙහෙමයි. ගරු සභාපතිතුමනි මේක නෑ අපි අඩු කරපු එකට ඉවත් කරපු එක ගැන අපි සතුටු වෙනවා. ඒක පිළිබඳව සෑහීමකට. හැබැයි ගරු සභාපතිතුමනි මම දැක්ක පත්‍ර වාර්තාවල මුදල් ඇමතිතුමා මේ නිලධාරීන් එක්ක එකතු වෙලා සාකච්ඡා කරපු ඡායාරූප. ඒතකොට මොනවද දන්නේ කතා කරේ. ඊට පස්සේ මම දැක්කා කැබිනට් අවසානයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයාත් රවි කරුණානායක අමාත්‍යවරයාත් තවත් නිලධාරී කණ්ඩායමක් මේ අයවැය ලේඛනයේ පෙරලාගෙන නිකම් වෙහෙසකර මුහුණු සහිතව ඡායාරූපයක් දැක්කා මේ අයවැය ලේඛන ලෙස දීර්ඝ ලෙස සාකච්ඡා කරා. ඊට පස්සේ මා දන්නා විදිහට මම දැක්ක එක කැබිනට් මණ්ඩලයටත් සාකච්ඡා කරා. ඒතකොට මේ ඔක්කොම මුදල් අමාත්‍යාංශය සාකච්ඡා කරලා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරලා කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ලක් කරලා තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙන්නේ. එතකොට ඒක ආණ්ඩුව මූලික ලෙස පිළිගත්තු ප්‍රතිපත්තිය. හැබැයි අපි සතුටු වෙනවා ඒ ප්‍රතිපත්තියට එරෙහිව ජනතාවගේ අදහස් එනකොට ඒවා පිළිබඳ සැලකිලි ලක් කරලා මේක වෙනස් කිරීම පිළිබඳ. හැබැයි මේ වෙනස් කිරීමට පස්සේ නම් දැන් හිතෙන්නේ අලුත් අයවැය කතාවක් කරොත් මීට වඩා ලේසියි කියලා. එන කපන එකද ලේසි අලුතෙන් එකක් પ્રિન્ટ කරන එකද ලේසි? ඔව්. ඒ වගේම තව විසඳුව නැති. තවත් ඒ වගේම තව මා අවසන් කරනවා. ඒ වගේම දැන් පෙන්වා දීපු කරුණු ගණනාවක් තිබෙනවා. පෝරසාන ආධාරය, ඉඩම් පිළිබඳව, පෙන්ෂන් එක පිළිබඳව, පොල් ආනයන පිළිබඳව, ඊට පස්සේ බැංකුව එකතු කිරීම මේ ආදී පෙන්වා දීපු තවත් කරුණු ගණනාවක් තිබෙනවා. ඉතින් තමුන්නාසලා ඒවා සංශෝධනය කරන්න. ඒ නිසා අපි කියන්නේ ඒ ටික සංශෝධනය කරලා කරුණා කරලා මේ පාර්ලිමේන්තුව අද හවස මේක සම්මත කරාට පස්සේ ගරු සභාපතිතුන් තව අවස්ථාවක් නැහැ. ඊළඟ පාර්ලිමේන්තුවට එන මේක අයවැය ලේඛනෙන් සම්මත කරපුවා, අයවැය ලේඛනෙන් කියපුවා, හායි කියලා මේක යනවා. ඕකනේ වෙන්නේ. අයවැය ලේඛනෙන් කියපුවා කියලා. ඒ නිසා අද තමයි මුදල් අමාත්‍යවරයා මම හිතන්නේ අර කාලෙම අරගෙන හරි කමක් නැහැ. වගන්තියට නැවත සංශෝධනය කරමින් මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන්න කියලා ඉල්ලා සිටිමින් මම නතර වෙන බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි.